ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. නිපුණතාවයේ 10 මෙහි නිපුණතා මට්ටම් දෙකක් මම ඔබ සමග සාකච්ඡා කරා පසුගිය වීඩියෝවෙන් 10.1 සහ 10.2 නිපුණතාවය. අද මම සාකච්ඡා කරනවා 10.3 සහ 10.4 පළමුව 10.3 නිපුණතා මට්ටම ව්‍යාපාරවල සාර්ථකත්වයේ සඳහා ගබඩාකරණය ඵලදායීව දායක කරගන්නා ආකාරය විමසයි. ඉගෙනුම් ඵල ගබඩාකරණය යන හඳුන්වයි. ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු ලැයිස්තුගත කරයි. ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු වෙන වෙනම පැහැදිලි කරයි. ගබඩාවක් ස්ථානගත කිරීම පිළිබඳ තීරණය නිවැරදිව ගත යුතු බව තහවුරු කරයි. ගබඩාවක භාණ්ඩ ඇසිරීම කළ යුතු ආකාරය පැහැදිලි කරයි. අසුරන ලබන භාණ්ඩයේ ස්වභාවය අනුව ගබඩාවක භාණ්ඩ අසුරන ආකාරය පෙන්වා දෙයි. ගබඩාවක භාණ්ඩ එහා මෙහා කළ යුතු ආකාරය පැහැදිලි කරයි. හොඳයි, අපි ගබඩාකරණය කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරගමු. ව්‍යාපාර ආයතනයකට තොගයක් මිලදීගත් අවස්ථාවේ හෝ නිෂ්පාදනය කළ අවස්ථාවේ සිට ඒවා අලෙවි කරන තෙක් හෝ භාවිතයට ගන්නා තෙක් හෝ බෙදාහරින තෙක් රැස් කර තබා ගැනීමේ හෝ කල් තබා ගැනීමේ ක්‍රියාවලිය තමයි ගබඩාකරණය කියලා කියන්නේ. ඒ අදහස් දැක්වීමට අනුව ඒ නිර්වචනයට අනුව විවිධ ව්‍යාපාර ඒවායේ ස්වභාවය අනුව ගබඩාකරණය යෙදෙනවා. නිෂ්පාදන ආයතනයක් නම් තම නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගබඩා කරන ක්‍රියාවලිය එහෙම නැත්නම් ගබඩා කරන ක්‍රියාකාරකම් අපි ක්‍රියාවලියක් කියලා කියන්නේ ඒක අඛණ්ඩව ගලාගෙන යන එකක් නිසා. පළවෙනි එක තොග ලැබීම, හඳුනා ගැනීම, පරීක්ෂා කිරීම, නිවැරදි බව තහවුරු කර ගැනීම, ගුණත්වය තහවුරු කර ගැනීම, ඉවතින් තැබීම එහෙම නැත්නම් පසකින් තැබීම, නිකුත් කිරීම සඳහා නැවත ලබා ගැනීම. දැන් භාණ්ඩ එහෙම නැත්නම් අමුද්‍රව්‍ය, භාණ්ඩ හෝ අමුද්‍රව්‍ය තොගයක් ඇනු කිරීමෙන් පසු ගබඩාවට එම තොගය ලැබෙනවා. තොග ලැබීම ගබඩාකරණයේ මුල්ම කටයුත්ත. ඊට පස්සේ ලැබුණු තොග ඇනුම් කරලාද භාණ්ඩ හෝ අමුද්‍රව්‍ය දෙයන්න දෙවනුව හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ හඳුනාගත් තොග පරීක්ෂා කොට කැඩී බිඳී යද්ද එහෙම නැත්නම් ඇනෝම් කළ ප්‍රමාණයට අනුකූලව තියෙනවද, අපි ඇනෝම් කළ වෙළඳනාම සහිතද ඒ තොගද යන්න පරීක්ෂා කරලා බලලා නිවැරදි බව තහවුරු කරගන්න ඕනේ. ඒ පරීක්ෂාවෙන් පස්සේ ලැබුණු තොගවල නිවැරදි බව තහවුරු කරගෙන එහෙම නැත්නම් අපි ඒකට කියනවා සත්‍යාපනය කියලා. ඒ නිවැරදි බව තහවුරු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ තොග ගුණත්වය තහවුරු කරගන්නවා. තොගවල ගුණත්වය තහවුරු කරගන්නවා. ඒ ලැබුණු තොග නියමිත ගුණත්වයෙන් තියෙනවද කියලා විමසීමට ලක් කරලා ගුණත්වය ආරක්ෂා වෙන පරිදි ඉවතින් තැබීම නැත්නම් පසකින් තැබීම, ඒ කියන්නේ ගබඩා කරලා තියාගන්න ඕනේ. ඒ ගුණත්වය ආරක්ෂා වෙන පරිදි ඒවා ගබඩා කරලා තියා ගැනීම තමයි ඉවතින් තැබීම, පසකින් තැබීම කියලා කියන්නේ. ඊට පස්සේ පුළුවන් අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය ප්‍රමාණයෙන් ගබඩාවෙන් තොග නිකුත් කරන්න. ඊට පස්සේ නිකුත් කරලා ඉවරලා නැවත අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය අවස්ථාවලදී තොග ලබා ගැනීම කරන්න පුළුවන්. මේක තමයි ගබඩා කරන ක්‍රියාවලිය කියලා කියන්නේ. ඊට පස්සේ මේ තොග රැස් කර තබා ගැනීම හෝ කල් තබා ගැනීම සඳහා භාවිතා කරන ස්ථානයට අපි කියන්නේ ගබඩාව කියලා. දැන් මේ ඔබ දකින්නේ විවිධ ගබඩා වර්ග, මේ තට්ටු සහිත රාක්කවල භාණ්ඩ ගබඩා කරලා තියෙන අවස්ථාවක්, ඊළඟට මේ තෙල්, ගෑස් වගේ ඒවා ගබඩා කරලා තියෙන ආකාරය, ඒ ගබඩාවක් මේ ඔබ දකින්නේ මේ හම්බන්තොට තියෙන වරාය ආශ්‍රිතව තියෙන ගෑස් සහ තෙල් ගබඩා. ත්‍රිකුණාමලෙත් මේ වගේම විශාල තෙල් ටැංකි ප්‍රමාණයක් තියෙනවා, තෙල් ගබඩා ප්‍රමාණයක් තියෙනවා. මේ කිරි ගබඩා කරලා තියෙන මේ සීත
සීතාගාර සහිතව කිරි ගබඩා කරලා තියෙන ආකාරය ඊළඟට මේ ඔබ දකින්නේ හාල් ඊළඟට ගබඩා කරලා තියෙන විදිය ඊළඟට සිමෙන්ති ගබඩා කරලා තියෙන විදිය හාල් පිටි සීනි වගේ මේ ආකාරයට ගබඩා කරලා තියන්න පුළුවන් මේ සිමෙන්ති ගබඩා කරලා තියෙන විදිය ඒ ගබඩා තමයි මේ තියෙන්නේ ඊළඟට මේ ලී ගබඩා මේ විදිහට අපිට මෙම බහඬ ගබඩා කරලා තියෙන ස්ථානයට ඒ කියන්නේ තොග රැස් කර තබා ගැනීම හෝ කල් තබා ගැනීම සඳහා භාවිත කරන ස්ථානයට තමයි අපි ගබඩාව කියලා කියන්නේ. ඊළඟට එවැනි ගබඩාවක් ස්ථානගත කරනකොට සලකා බලන කාරණා කීපයක් අපි සාකච්ඡා කරනවා. ගොඩනැගිල්ලේ පිරිස් සැලැස්ම හා ඉඩකඩ ද්‍රව්‍ය භාවිතයේ වේගවත් බව හා ගබඩාව තුළ කලාප වෙන් කිරීමේ අවශ්‍යතාවය ප්‍රධාන සම්බන්ධතාවට ආසන්න බව ද්‍රව්‍ය එහා මෙහා කිරීමේ හැකියාව ගබඩා කරන ද්‍රව්‍ය ස්වභාවය පිරිවැය මේවා පිළිබඳව අපි ගබඩාවක් ස්ථානගත කිරීමේදී සලකා බැලිය යුතු කරුණු යටතේ පළවෙනි කාරණය තමයි ගොඩනැගිල්ලේ පිරිස් සැලැස්ම හා චලනය කිරීමේ ඉඩකඩ මේදී ගබඩාව සඳහා භාවිතා කරන ගොඩනැගිල්ලේ අවකාශය ඒ කියන්නේ ඉඩකඩ කෙසේ සැකසිය යුතුද යන්න ගැඹුරින් විමසා බලලා සැලසුම් කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. එතනදී ගබඩාවට තොග ලබා ගැනීම, තොග රැස් කිරීම මෙන්ම අවශ්‍ය අවස්ථාවලදී තොග නිකුත් කිරීමට පහසු වන ආකාරයට ගොඩනැගිල්ලේ ඉඩකඩ පිළිබඳව අපි ඒ කාර්යයන් වලට විශේෂයෙන්ම තොග ලබා ගැනීම, තොග රැස් කිරීම, නිකුත් කිරීම මෙහෙයුම් කටයුතු කියලා කියන්නේ ඒ කටයුතු වලදී මිනිසුන් හා උපකරණ පහසුවෙන් චලනය කිරීමට හැකිවන ආකාරයට පිරියත සැලැස්ම සකස් කරන්න ඕනේ. එහිදී ඒ සාර්ථක කර ගැනීම සඳහා මෙන්න මේ කාරණා කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. ගබඩාවේ පවතින ඉඩකඩ එහෙම නැත්නම් වර්ග අඩි ප්‍රමාණය ගබඩාවට ප්‍රවේශ විය යුතු දොරවල් වල උස බර එහෙම නැත්නම් ඒවායේ ස්වභාවය ගබඩාවේ පැවතිය යුතු උස වහලේ ස්වභාවය කියන්නේ සිවිලිම් සහිතවද සිවිලිම් රහිතවද ගබඩාවේ ප්‍රධාන කාර්යය කියන්නේ මෙහෙයුම් කාර්යයේ ස්වභාවය ද්‍රව්‍ය ගබඩා කර තැබීම වර්ග කිරීම පැකට් කිරීම ලේබල් කිරීම ඇසරීම ද්‍රව්‍ය තැන්පත් කිරීම මෙන්න මේ මෙහෙයුම් කාර්යයන් වල ස්වභාවය ගැන සැලකිල්ලක් දක්වන්න ඕනේ. ගබඩාවේ භාවිතා කරන උපකරණ හා ඒවායේ ප්‍රමාණය හා ස්වභාවය කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. ගබඩාවේ කටයුතු සඳහා යොදා ගන්නා ශ්‍රමිකයන් හා ඔවුන්ගේ ස්වභාවය පිළිබඳ සැලකිල්ලක් දක්වන්න ඕනේ. එතකොට අනේ කරුණු කෙරෙහි සැලකිල්ලක් දක්වලා තෝරා ගන්නා ගොඩනැගිල්ල තුල ඇති ඉඩකඩ ව්‍යාපාරිකයා බලාපොරොත්තු වන ද්‍රව්‍ය හැමයා කිරීමේ සැලසුමට අනුව ගැළපේද යන්න ගැඹුරින් පරීක්ෂා කර බලා ගබඩාව සඳහා සුසු ගොඩනැගිල්ලක් දෙවෙනි එක ද්‍රව්‍ය භාවිතයේ වේගවත් බව හා ගබඩාව තුල කලාප වෙන් කිරීමේ අවශ්‍යතාවය. ගබඩාව තුල සිද්ධ වෙන තොග මෙහෙයුම් කාර්යයේ ස්වභාවය කොච්චර වේගයකින් ඒ කියන්නේ ශීඝ්‍රතාවයකින් තොග ලබා ගැනීම, පවත්වා ගැනීම, නිකුත් කිරීම සිදුවන්නේද යන්න පිළිබඳ මේදී සැලකිල්ලක් දක්වලා ගබඩාවක් ස්ථානගත කරන්න ඕනේ. ඒ වගේම වර්තමානයේ ගබඩාව තුළ සිදු කරන කාර්යභාරය වගේම අනාගතයේ සිදු කිරීමට අපේක්ෂා කරන තත්ත්වයන්ද සැලකිල්ලට අරගෙන ගබඩාව තුළ ඇති විය හැකි තොග භාවිතයේ ශීඝ්‍රතාවය අනුව වේගය අනුව කලාප ලෙස ගබඩා ඉඩකඩ සැලසුම් කරන්න ඕනේ. කොහොම වුණත් ඊට සංකීර්ණ වූ තොග ලබා ගැනීමේදී මෙහෙවීමේදී ඒ වගේම නිකුත් කිරීමේදී සරල ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕනේ. අඩු වේගවත් සහිත කාර්යබහුලතාවයේ අඩු ස්වභාවයක් දරන්නේ නම් ඒ අනුව ගබඩාවට සුසු ස්ථානයක් තෝරගන්න ඕනේ. කාර්යබහුල දවස පුරා මෙහෙයුම් කටයුතු සිදු කරන ඉතා සංකීර්ණ තත්ත්වයක් සහිත ගබඩාවක් නම් ඒ අනුව ගබඩාව ස්ථාපිත කිරීම වෙනස් වෙන්න පුළුවන්. මොකද ගබඩාව ස්ථානගත කිරීමේදී ගබඩාවේ ස්වභාවය මත බාහිර පරිසරයට බලපෑම් සිද්ධ වෙනවා. ඒ පිළිබඳව සැලකිල්ලක් යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ බාහිර පරිසරයට මුදාහැරෙන ශබ්දය, අපද්‍රව්‍ය ආදී රටේ පවතින නීති රීති, ගබඩා තොගයේ ස්වභාවය මිනිසාට ඇති කරන අහිතකරතා, ඒ කියන්නේ බාහිර බලපෑම් අනුව ගබඩාව ස්ථාපිත කරන කලාපය තීරණය කරන්න ඕනේ.
ද්‍රව්‍ය හමයා කිරීමේ හැකියාව පිළිබඳ ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිල්ලක් දක්වන්න ඕනේ. ගබඩා කරන ක්‍රියාවලියේ කටයුතු කරන්න. විශේෂයෙන්ම ද්‍රව්‍ය ඇසිරීමේ පහසුකම්. ඒ වගේම ද්‍රව්‍ය එහාමයා කිරීමේ උපකරණ හැසිරීමේ පහසුකම් සහිත ගබඩාවක් තමයි තෝරගන්න ඕනේ. ඒ ගබඩාවක් ස්ථානගත කිරීමේදී ඒ ගැන සැලකිල්ලක් දක්වන්න ඕනේ. භාණ්ඩ එහාමයා කිරීමේ ට්‍රක් රථ, භාණ්ඩ එසවීමේ උපකරණ. අපි මේ ගබඩාව තුළ පාවිච්චි කරන ගබඩා උපකරණ පිළිබඳව ඔබ සමග සාකච්ඡා කරනවා. ඒ වගේම භාණ්ඩ පැටවීම හා බෑමේ වේදිකා සහිත වීම. මෙවැනි පහසුකම් සහිත ස්ථානයක් ගබඩාව ලෙස තෝරගන්න ඕනේ. ඊළඟට ගබඩා කරන ද්‍රව්‍ය ස්වභාවය. දැන් ව්‍යාපාර කටයුත්තේ ස්වභාවය අනුව ගබඩාවේ ඇති තොගේ ස්වභාවය තීරණය වෙන්නේ. තොගේ ස්වභාවය අනුව ගබඩාව ස්ථානගත කළ යුතු වන්නේ කුමන ප්‍රදේශද යන්න තීරණය කරන්න ඕනේ. ඉක්මනින් ක්ෂය වන ද්‍රව්‍ය, පුපුරන ද්‍රව්‍ය, ගිනි ඇවෙන සුළු ද්‍රව්‍ය, ආහාර පාන, රසායනික ද්‍රව්‍ය, වාෂ්පශීලී ද්‍රව්‍ය, වෙනත් ද්‍රව්‍ය ආදී ලෙස ගබඩා කරන ද්‍රව්‍ය විවිධ වෙන්න පුළුවන්. ඒ අනුව සුසු ස්ථානයක් ගබඩාවක් ලෙස තෝරගන්න ඕනේ. විශේෂයෙන්ම පරිසර සාධක, උෂ්ණත්වයේ තෙතමනයේ රැකෙන පරිදි, ගින්නෙන් වර්ෂාවෙන් හානි නොවන පරිදි ඒ භාණ්ඩයේ ස්වභාවය අනුව සුසු ස්ථානයක් තෝරගන්න ඕනේ. මේ උදාහරණයක් දීලා තිනවා. ගබඩා කරනුයේ ගිනිය වෙන සුළු ද්‍රව්‍යයක් නම් ජලාශයක් හෝ ජලය පහසුවෙන් සපයා ගැනීමට හැකියාවක් ඇති තැනක ඒ ගබඩාව තෝරා ගැනීම සුසුයි කියලා කියන්නේ. ඒ වගේම සීත ප්‍රදේශයක ස්ථානගත කිරීම සුසුයි. වහගිනියන සුළු ද්‍රව්‍යයක්. කර්මාන්තශාලාවෙත් අමුද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යන පිරිවැයමින්ම නිෂ්පාදිත භාණ්ඩ අවසාන පාරිභෝගිකයාට බෙදා හැරීම දක්වා වන ප්‍රවාහන ගාස්තු, බෑමේ හා පැටවීමේ ගාස්තු ගණනය කර ප්‍රවාහන පිරිවැය අවමන ස්ථානයක ගබඩාව ස්ථානගත කරන්න ඕන. ඒ කියන්නේ ගබඩා පිරිවැය අවමනසේ ගබඩාව ස්ථානගත කරන්න ඕන. විශේෂයෙන්ම මේ පිරිවැය තුළ ගබඩා කුලිය, අපතැම්පතු, රක්ෂණ ගාස්තු, වාහන නවතා තැබීම ඉඩකඩ හා සම්බන්ධ වියදම් ඇතුළත් වෙනවා. ඒ හින්දා ඒවා අවම කිරීමට ගබඩාවක මනා තොග පාලනයක් පවත්වාගෙන යන්න. ඊළඟට අපි බලමු ගබඩාවක භාණ්ඩ ඇසිරීම කළ යුතු ආකාරය. ගබඩාවක තොග ඇසිරීම සිදු කරන ආකාර විවිධ වෙන්න පුළුවන්. ඒක තීරණය වීමේදී තොගේ ස්වභාවය, වටිනාකම, තාක්ෂණික හේතු, ගබඩාවේ ඇති ඉඩකඩ, නීති රීති, යොදා ගන්නා තාක්ෂණය, ව්‍යාපාර ආයතනයේ මූල්‍ය හැකියාව, තොග භාවිතයේ ශීඝ්‍රතාවය ආදී කරුණු බලපාන. පළවෙනි එක තට්ටු සහිත ඇසුරුම් ක්‍රමය. පැල ට්‍රැකින්. එහා මෙහා කළ හැකි, ඒ කියන්නේ චලනය කරන්න පුළුවන් තොග අසුරන ලද තට්ටු ගණනාවක් රාමුවක් තුල එක මත එක තැබීමෙන් භාණ්ඩ අසුරනවා. අවශ්‍ය වූ විටක මෙම සෑම තට්ටුවක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා. පහසු හා ලාභදායී තොග ඇසිරීමේ ක්‍රමයක්. මෙහි තොග ලබා ගැනීමට, ඒ වගේම භාණ්ඩ ඇසිරීමට සේවකයන්ට ඉනිමගක් ආධාරයෙන්, එහෙම නැත්නම් ෆෝක් ලිෆ්ට් එකක්, එහෙම නැත්නම් ෆෝක් ලිෆ්ට් ට්‍රක් එකක් ආධාරයෙන් සිදු කරන්න පුළුවන්. රෙදි රෝල්, සබන්, කිරිපිටි වගේ ඒවා මේ වගේ අසුරලා තබනවා. මේ තට්ටු මත ඇසුරුම් ක්‍රමයේ ඒ සඳහා භාවිත කරනවා.
භාණ්ඩ ගොඩවල් වශයෙන් ඇසිරීම එකම වර්ගයේ භාණ්ඩ ගබඩාවේ බිම එක් ස්ථානයක එක මත එක ඇසිරීම මෙහිදී සිදු වෙනවා. මේ අනුව විවිධ භාණ්ඩ වර්ග ගබඩාවේ විවිධ ස්ථානවල ගොඩවල් වශයෙන් අසුරා තැබීම සිදු කරනවා. මෙම ක්‍රමයට භාණ්ඩ ඇසිරීමට රාක්කයක් හෝ භාජනයක් වැනි භෞතික මාධ්‍යයක් භාවිත කරන්නේ නැහැ. විශේෂයෙන්ම සහල්, සීනි, පිටි, කළුගල්, ගඩොල් මේ වගේ ගොඩවල් වශයෙන් ඇසිරීම සිදු කරනවා. එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු පැලට් ෆ්ලෝ තට්ටු ගණනාවකින් සැදුම්ලත් පීලි හෝ එහා මෙහා කළ හැකි එහෙම නැත්නම් චලනය කළ හැකි පටවිලින් සමන්විත ඇසුරුම් ක්‍රමයක්. තොගවල ගුණත්වයේ සුරකින්න ගබඩා ඉඩකඩ උපරිම අයුරින් ප්‍රයෝජනට ගත හැකි අයුරින් ඇසුරුම් කළ හැකි ක්‍රමයක්. පිරිවැය වැඩි සීතාගාර සහිත ගබඩාවල තොග ඇසරීමට ඉතා යෝග්‍යයි.
තට්ටු සහිත රාමු ක්‍රමය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. drive in සහ drive through කියලා. drive in කියලා කියන්නේ තොග ගබඩා කිරීම සහ ඒවා ආපසු ලබා ගැනීම එකම ස්ථානයකින් එකම පැත්තකින් සිද්ධ වෙනවා නම් ඒකට කියන්නේ drive in කියලා. නිෂ්පාදිත ගබඩා කිරීම සහ නිෂ්පාදිත ගබඩා කිරීම එක පැත්තකින් ඊළඟට නිෂ්පාදිත ආපසු ලබා ගැනීම තවත් පැත්තකින් සිදු වෙනවා නම් ඒකට කියන්නේ drive through කියලා. මේ විදිහට නිෂ්පාදිත ගබඩා කිරීම එක පැත්තකින් නිෂ්පාදිත ආපසු ලබා ගැනීම තව පැත්තකින් සිද්ධ වෙනවා නම් ඒකට කියන්නේ drive through කියලා. එතකොට තට්ටු සහිත රාමු ක්‍රමයේ drive in සහ drive through වශයෙන් කොටස් දෙකයි. මම ඉස්සෙල්ලත් කිව්වා පිරිවැයිත අධික සීතාගාර සහිත ගබඩාවල භාණ්ඩ ඇසිරීම සඳහා මෙම ක්‍රමය සුසුයි. භාණ්ඩ වලට සිදුවන හානි වැළැක්වීමට, තොගයට සිදුවන හානි වැළැක්වීමට චලනය කිරීමේදී එහි වේගය පාලනය කරන උපකරණ සවි කරන්නත් මේ ක්‍රමයේදී පුළුවන්. Via the gravity-assisted roller lanes මේ drive in reaches the pallet stop. Product density is high within a pallet flow structure. Aisle frontage is only required at the first location of the supply and discharge ends of the flow lanes. The benefits of a high-density first-in, first-out system are maximized when installed in grocery and drug distribution facilities when the rotation of perishables is critical and the cost of warehouse space is high. Properly designed lane depths and SKU zones will maximize storage utilization. may drive through Design consideration must account for empty storage space inherited by broken stack loss or honeycombing. Also unavoidable is the height requirement dictated by the required incline, especially in large or deep bay systems. Pallet flow rack can also act as a transport of the unit load if the warehouse layout is a flow-through design. Received pallets can be loaded into the flow lanes and delivered directly to the shipping area. Our ඊළඟට පසුපසට තල්ලු කරන රාක්ක pushback racks තට්ටු සහිත රාක්කවල කුඩා කූඩ සවි කර ඇති ක්‍රමයක්. කූඩ එකක් මත එකක් ලෙස තට්ටු කීපයක් ලෙස තොග අසුරන්න පුළුවන්. එක තට්ටුවක තොගයක් තැන්පත් කළ පසු එය පසුපසට තල්ලු කර ඊට ඉදිරියෙන් ඊළඟ තට්ටුව ස්ථානගත කිරීමේ ක්‍රමයක්. ගබඩාව ඉඩකඩ ප්‍රශස්ත අයුරින් භාවිත කළ හැකි ක්‍රමයක්. pushback rack is high-density storage rack that තට්ටු දෙකක් අතර ඇති අමතර තට්ටුව මෙස්සිනේ
ගබඩාවක ඇති තට්ටු දෙකක් අතර අමතර තට්ටුවක් නිර්මාණය කර ද්‍රව්‍ය ගබඩා කිරීම මෙහිදී සිදු කරනවා. මෙම අමතර තට්ටුව මත ඇසිරීම සඳහා ඉහත විස්තර කර ඕනෑම ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. මෙහිදී ඉදි කරන ලද ගොඩනැගිල්ලේ පවතින ඉඩකඩ වැඩි කරනවා. ඔබට පැහැදිලිද මේ විදිහට තට්ටු දෙක අතර අමතර තට්ටුව. දැන් අපි හොඳම උදාහරණය තමයි අපි වලම් මැස්ස. ඒකේ යට අපිට තවත් බහන්න අසුරලා තියන්න පුළුවන්. උඩ මැස්ස ගැහුවාම යට ඉඩ ඉතුරුලා තියෙනවා. ඒකක් තමයි මේ තට්ටු දෙකක් අතර ඇති අමතර තට්ටුව කියලා කියන්නේ. ඊළඟට බහඬ ලේසියෙන් එහා මෙහා රැගෙන යන්න පුළුවන් පැලට් ජැක්ස්. මේ ඔබට පැලට් ජැක්ස් කීපයක් දක්න ලැබෙනවා. මේ රයිඩින් පැලට් ජැක්ස් එකක්. ඊළඟට බහඬ එහා මෙහා කිරීමේ පටි. මේ බෙල්ට් එකක් දිගේ බහඬ ගමන් කරවීම මේ සඳහා මේවා පාවිච්චි කරනවා ගබඩාවක. විධිමත්ව බහඬ ඇසරීමෙන් සහ ගබඩාව තුළ බහඬ එහා මෙහා කිරීමේ උපකරණ භාවිතා කිරීමෙන් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන කීපයක් තියෙනවා. ඒ කියන්නේ විධිමත්ව බහඬ ඇසරීම මගින් ලබා ගත හැකි ප්‍රයෝජන පළවෙනි එක තමයි ගබඩාව වඩාත් සංවිධානාත්මක වීම. ගබඩාවක විධිමත්ව බහඬ ඇසරීම මගින් හා බහඬ එහා මෙහා කිරීම සඳහා උචිත ක්‍රමවේද හා උපකරණ භාවිතා කිරීමෙන් ගබඩාව වඩාත් සංවිධානාත්මක වෙනවා. මේ මගින් සේවකයන්ට හා ගබඩාවේ අයිතිකරුට ගබඩාව නඩත්තු කිරීම හා කළමනාකරණය පහසු වෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රයෝජනය තමයි අසුරන ලද නිෂ්පාදකවලට හා සේවකයන්ට ආරක්ෂාවක් ලැබීම. සේවකයන් සේවය කරන අතරතුරදී ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ඇති නොවන අතර ගබඩාව තුළ අවුල් සහගත බවක්ද ඇති වෙන්නේ නැහැ. ඒ වගේම විධිමත්ව බහඬ ඇසිරීම නිසා නිෂ්පාදිත ඒවාට නියමිත ස්ථානවල ස්ථානගත කරන බැවින් එම නිෂ්පාදිත ආරක්ෂාකාරී වෙනවා. ඊළඟට දැරිය යුතු පරිශ්‍රමය හා කාලය ඉතුරු වෙනවා. ඊළඟ ප්‍රයෝජනය
විශේෂයෙන්ම භාණ්ඩ ඇසරීම හා ආපසු ලබා ගැනීම මැනුවල් එහෙම නැත්නම් අතුරු ක්‍රමයට සිදු කරන්නේ නම් ගබඩාව නඩත්තු කිරීමේ කාලය ගතවන කටයුත්තක්. නමුත් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් ගබඩාවේ භාණ්ඩ අසුරා තියෙනවා නම් එය භාණ්ඩ ඇසරීම හා ආපසු ගැනීම සඳහා දරන පරිශ්‍රමය හා කාලය ඉතිරි වීමක් වෙනවා. ඊළඟට ගබඩාවේ ඉඩකඩ ඉතිරි වෙනවා. ඊළඟ ප්‍රයෝජනය තමයි විධිමත් භාණ්ඩ අසුරා තිබීම නිසා ගබඩාව විධිමත්ව සංවිධානය වී තියෙනවා. ඒ වගේම එක් ස්ථානයක සියල්ලම ගොඩගසා ගබඩාව තුල තදබදයක් ඇති කිරීම වෙනුවට භාණ්ඩ ඉහළට තැන්පත් කරන බැවින් ගබඩාවේ ඉඩකඩ ඉතිරි වෙනවා. තහවෙනි නිපුණතාවයේ හතරවෙනි නිපුණතා මට්ටම ප්‍රවාහන හා සැපයුම් සේවා පිළිබඳව අධ්‍යයනය කරයි. කාලච්ඡේද 4ක් තියෙනවා. ඉගෙනුම් ප්‍රතිඵල තමයි ප්‍රවාහන හා සැපයුම් සේවා හඳුන්වයි. ප්‍රවාහන හා සැපයුම් සේවාවල අවශ්‍යතාවය පෙන්වා දෙයි. ප්‍රවාහන හා සැපයුම් සේවාවේ ප්‍රයෝජන ලැයිස්තුගත කරයි. ප්‍රවාහන හා සැපයුම් සේවා එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් ලොජිස්ටික් කියන මාතෘකාව මේකේ නිර්වචනය බලමු. පාරිභෝගික අවශ්‍යතා හා වමනා සපුරාලීම තහවුරු කිරීමේ අරමුණින් භාණ්ඩ සේවා හා අදාළ තොරතුරු ඉදිරියට හා පසුපසට ගලා යාම. ඒවායේ ආරම්භක අවස්ථාවේ සිට පාරිභෝජන අවස්ථාව දක්වා සඵලදායීව හා කාර්යක්ෂමව සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තමයි ප්‍රවාහන සැපයුම් සේවා කියලා කියන්නේ. අපි දන්නවා මේක විෂය නිර්දේශයට අලුතින් ඇතුළත් කරපු කොටස. තවදුරටත් මේක විස්තර කරොත් එහෙම පාරිභෝගික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා උවමනා ඉටු කිරීම තහවුරු කිරීමේ අරමුණ පෙරදරි කරගෙන තම නිෂ්පාදිත භාණ්ඩ හා සේවා අදාළ තොරතුරු ඉදිරියට හා පසුපසට ගලා යාම එනම් භාණ්ඩ සේවා හා අදාළ තොරතුරු ආරම්භක අවස්ථාවේ පටන් අවසන් පාරිභෝගිකයා වෙතට නැත්නම් පාරිභෝජන අවස්ථාවට කාර්යක්ෂමව හා සඵලදායීව ලබා දීමේ ක්‍රියාවලිය සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම හා පාලනය සම්බන්ධ කටයුතු ප්‍රවාහන හා සැපයුම් සේවා යන්නට අයත්. මෙම ප්‍රවාහන හා සැපයුම් සේවා ආයතනයක මෙහෙයුම් කටයුතු සුමටව බාධාවකින් තොරව පාරිභෝගිකයා දක්වා ගලා යාමට අවස්ථාව උදා කරනවා. දැන් අපි මේ රූප සටහනේ තවදුරටත් මේක පැහැදිලි කරොත් එහෙම විවිධ සැපයුම් කරුවන්ගෙන් සැපයුම් ඒ කියන්නේ අමුද්‍රව්‍ය ශ්‍රමය ඉන්ධන නඩත්තු සේවා සනීපාරක්ෂක සේවා මේ වගේ විවිධ සැපයුම් සපයන අය ඉන්නවා. ඒ සැපයුම් කරුවන්ගෙන් සැපයුම් අරගෙන නිෂ්පාදන ආයතනයේ භාණ්ඩ හා සේවා භාණ්ඩ නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය කරලා බෙදා හරින්නන් තොගෙලෙන්දන් සිල්ලර වෙලෙන්දන් හරහා පාරිභෝගිකයා වෙතට භාණ්ඩ පත් කිරීමේ ක්‍රියාවලිය තමයි ප්‍රවාහන සැපයුම් සේවා වලට අයිති වෙන්නේ. ඒ කියන්නේ ආරම්භක අවස්ථාවේ සිට පාරිභෝජන අවස්ථාව දක්වා මේ ක්‍රියාවලිය සැලසුම් කිරීම තමයි මෙතනදී සිදු වෙන්නේ. ප්‍රවාහන හා සැපයුම් සේවා මූලික ක්‍රියාවලි දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. අමුද්‍රව්‍ය හෝ නිමි භාණ්ඩ සැපයුම් කරුවන්ගේ මිලදී ගැනීමේ සිට නිෂ්පාදන අවස්ථාව දක්වා වූ චලනය. ඒකට අපි කියන්නේ ඉන්බවුන්ඩ් ලොජිස්ටික් කියලා. මෙන්න මේ විදිහට සැපයුම් කරුවන්ගෙන් භාණ්ඩ අරගෙන දේශීය හා විදේශීය සැපයුම් කරුවන්ගෙන් විවිධ අමුද්‍රව්‍ය සහ සැපයුම් කරුවන්ගෙන් ඒ ද්‍රව්‍ය ලබාගෙන නිෂ්පාදන ආයතනයේ භාණ්ඩ නිෂ්පාදනය කිරීම දක්වා වූ සියලු කටයුතු ඒ චලනයන් වලට අපි කියනවා ඉන්බවුන්ඩ් එහෙම නැත්නම් ඉන්බවුන්ඩ් ලොජිස්ටික් කියලා. අමුද්‍රව්‍ය හෝ නිමද්‍රව්‍ය භාණ්ඩ සැපයුම් කරුවන්ගේ මිලදී ගැනීමේ සිට නිෂ්පාදන අවස්ථාව දක්වා වූ චලනය. ඊළඟට නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් වූ අවස්ථාවේ සිට නිෂ්පාදිත හෝ අදාළ තොරතුරු අවසාන පාරිභෝගිකයාත් එක්ක සැපීම දක්වා වූ චලනය. නිෂ්පාදනය කරන් පස්සේ ඒ භාණ්ඩ පාරිභෝගිකයා අතට බෙදා හරින්නන් තොග වෙලෙන්දන් සිල්ලර වෙලෙන්දන් හරහා පාරිභෝගිකයා අතට පත් කිරීම දක්වා වූ චලනයන්
වලට අපි කියනවා outbound logistic කියලා. එමයි මේ නැවත පැහැදිලි කරලා තියෙන්නේ. මේ සැපයුම් කරුවන්ගේ විවිධ සැපයුම් අරගෙන නිෂ්පාදකයා භාණ්ඩ නිෂ්පාදනය කිරීම inbound logistic. ඉන්පසු තොග වෙළෙන්දා සිල්ලර වෙළෙන්දා හරහා පාරිභෝගිකයාට භාණ්ඩ සේවා පත් කිරීම outbound logistic කියලා කියනවා. මේ inbound logistic එකට උදාහරණයක් මේ චොකලට් එක නිෂ්පාදනය කිරීම කොකා ශාකයෙන් මේ අමුද්‍රව්‍ය ලබාගෙන නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය මේ චොකලට් එක මේ අසුරු ද්‍රව්‍යات උපයෝග කරගෙන ඒ නිෂ්පාදනය කිරීම දක්වා වූ ඒ නිෂ්පාදන ක්‍රියාවලියේදී නිෂ්පාදනය කිරීම දක්වා වූ සියලු චලනයන් inbound logistic වලට ඇතුළත් වෙනවා. ඉන්පසුව මෙම චොකලට් එක ප්‍රවාහනය හරහා තොග වෙළෙන්දා ඊළඟට මේ වෙළඳසැලට එනවා, සිල්ලර වෙළඳසැලට එනවා. ඇවිල්ලා පාරිභෝගිකයෙක් පරිභෝජනය කිරීම දක්වා අවස්ථාව අපි කියනවා outbound logistic කියලා. එතකොට මේ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතියක පැවතිය හැකි විවිධ ආකාර හතරක් තියෙනවා. ඒ හතර අපි ඊළඟට කතා කරනවා. සම්බර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. පළවෙනි එක අමුද්‍රව්‍ය හා සැපයුම් නිෂ්පාදන ආයතනයේ තෙක් ප්‍රවාහය හා නිෂ්පාදනයෙන් පසු නිෂ්පාදිත පාරිභෝගිකයා දක්වා ප්‍රවාහය සමාන පද්ධති. බොහෝ විට පාරිභෝගික භාණ්ඩ සපයන ආයතනවල මෙවැනි පද්ධති දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ inbound එකත් සමානයි outbound එකත් සමාන කමක් දක්වනවා. තවදුරටත් පැහැදිලි කරොත් එහෙම අමුද්‍රව්‍ය සහ විවිධ සැපයුම් සපයාගෙන භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියත් ඒ නිෂ්පාදනය දක්වා වූ සියලු චලනයනුත් ඒ වගේම නිෂ්පාදනය කරලා ඉවරලා පාරිභෝගිකයා අතට දක්වා භාණ්ඩ පත් කිරීම දක්වා වූ චලනයනුත් ඒ කියන්නේ ඒ ක්‍රියාවලියත් එක හා සමාන ක්‍රියාවලියක් නම් ඒකට කියන්නේ සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. Nestle, Unilever වගේ පාරිභෝගික භාණ්ඩ සපයන ආයතනවල මෙවැනි බැලන්ස් ලොජිස්ටික් සිස්ටම් එකක් දක්නට ලැබෙන්නේ. ඊළඟ නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා වූ ප්‍රවාහයේ සංකීර්ණ වූ පද්ධති. නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා වූ ප්‍රවාහය සංකීර්ණයි. නිෂ්පාදන ක්‍රියාවලියෙන් පසුව පාරිභෝගිකයා වෙතට ගෙන යාමේ ක්‍රියාදාමය සරලයි. ඒ කියන්නේ inbound එක සංකීර්ණයි, outbound එක සරලයි. දැන් උදාහරණයක් මේකේ තියෙනවා ගුවන් යානා නිෂ්පාදන ආයතනයේ ගුවන් යානා නිපදවීමට අවශ්‍ය ද්‍රව්‍ය හා සේවා සපයා ගැනීමට විවිධ ආයතන හා රටවල් සම්බන්ධ වීම නිසා ක්‍රියාවලිය සංකීර්ණයි. නමුත් ගුවන් යානා අලෙවි කිරීම ඒ ක්‍රියාවලිය ඊතරම් සංකීර්ණ නැහැ, සරලයි. මේ ඔබ දකින්නේ ගුවන් යානා නිෂ්පාදන ක්‍රියාවලිය ඊටම සංකීර්ණයි. නමුත් මේක විකිණීම ඊටම පහසු කාර්යයක්. නැවක් නිෂ්පාදනය කිරීම සංකීර්ණ ක්‍රියාදාමයක්. නමුත් එය පාරිභෝගිකයාට පත් කිරීම සරල ක්‍රියාදාමයක්. දුම්රිය කර්මාන්තයත් එහෙම තමයි. එය නිෂ්පාදනය කිරීම සංකීර්ණ අපහසු ක්‍රියාදාමයක්. නමුත් ඒක පාරිභෝගිකයාට පත් කිරීම, විකිණීම, බෙදා හැරීම සරල ක්‍රියාදාමයක්. ඊළඟට නිෂ්පාදනයෙන් පසු අවසන් පාරිභෝගිකයාට පත් කිරීම දක්වා වූ සංකීර්ණ පද්ධති. ආයතනයේ නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාද්‍ය ස්වරූපය අනුව නිෂ්පාදනයෙන් පසුව සංකීර්ණ ක්‍රියාදාමයක් පාරිභෝගිකයා වෙතට ලබා දීම දක්වා වූ ක්‍රියාත්මක කළ යුතු සැපයුම් සේවා පද්ධති. ඉන්බවුන්ඩ් එක සරලයි, සරල ක්‍රියාදාමයක් තියෙන. නමුත් අවුට්බවුන්ඩ් එක පාරිභෝගිකයාට පත් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ ක්‍රියාදාමයක්. දැන් විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය, පුපුරන ද්‍රව්‍ය මේ වගේ දේවල්
නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා වූ ප්‍රවාහය ඒ කියන්නේ නිෂ්පාදනය කිරීම ඊතරම් අපහසු කාර්යයක් නෙමෙයි. නමුත් මේවා කාන්දු වීම වාෂ්ප වීම අනුතුරුදායක නොවන විදිහට පාරිභෝගිකයාට පත් කිරීම සංකීර්ණ ක්‍රියාදාමයක්. ඒ කියන්නේ heavy outbound එකක් තියෙනවා. ප්‍රවාහන හා සැපයුම් සේවාවල අවශ්‍යතාවය ආයතනයක් සිදු කරන නිෂ්පාදනය ආරම්භ කිරීමට පෙරත් නිෂ්පාදනය සිදු කිරීමෙන් පසුව අවශ්‍ය පාරිභෝගිකයට ළඟා දීම දක්වා සහ ඊට පසුත් ප්‍රවාහන සැපයුම් සේවා ක්‍රියාත්මක වන බව අපිට ඉහත කරුණු අධ්‍යයනයෙන් පෙනී ගියා. ඒ වගේම ප්‍රවාහන සැපයුම් සේවා සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එම ව්‍යාපාර ආයතනය සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම පාරිභෝගික වුවමනාව නිසි පරිදි සපුරා ගැනීමට බැරි වෙනවා. ඒ නිසා ප්‍රවාහන සැපයුම් සේවා විශාල කාර්යභාරයක් ඉටු කරන බව අපි දන්නවා. පොදුවේ ගත්තාම ප්‍රවාහන සැපයුම් සේවාවල අවශ්‍යතාවය අපිට මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. නිවැරදි නිෂ්පාදනය නිවැරදි ප්‍රමාණයෙන් නිවැරදි වේලාවට නිවැරදි ස්ථානයේදී නිවැරදි මිලට හොඳ තත්ත්වයෙන් නිවැරදි පාරිභෝගිකයන්ට සැපීමට ප්‍රවාහන සැපයුම් සේවා වැදගත් වෙනවා. තොග පාලනය, නිෂ්පාදන සැලසුම් කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, ප්‍රවාහනය, ගබඩාකරණ ආදී කාර්යයන් විධිමත්ව සිදු කිරීමට ප්‍රවාහන සැපයුම් සේවා අවශ්‍ය වෙනවා. සෑම යන්ත්‍රයකටම සෑම වැඩ මධ්‍යස්ථානයකටම නියමිත ද්‍රව්‍ය, නියමිත ප්‍රමාණය, නියමිත ගුණත්වයෙන් නියමිත වේලාවට ලැබෙන්නේද යන්න සාතික කර ගැනීමට ප්‍රවාහන සැපයුම් සේවා අවශ්‍ය වෙනවා. වෙළඳපොළ පර්යේෂණ අවශ්‍යතා සැලසුම් කිරීම මගින් නිපදවන්නේද මිලදී ගන්නේද? ඒ කියන්නේ මේකෝ බයි මේක තීරණය කරන්න ප්‍රවාහන සැපයුම් සේවා අවශ්‍ය වෙනවා. පිරිවැය අවම කරමින් සැපයුම් දාමය අඛණ්ඩව පවත්වාගෙන යාමට ප්‍රවාහන සැපයුම් සේවා අවශ්‍ය වෙනවා. ඊළඟට ප්‍රවාහන සැපයුම් සේවාවල ප්‍රයෝජන නිෂ්පාදිත අඛණ්ඩ වෙළඳපොළට සැපීම තුලින් පාරිභෝගික විශ්වාසය දිනා ගන්න පුළුවන්. සීලුම කාර්යයන් සැලසුම් සහගතව සිදු කිරීම නිසා නාස්ති අපතේ අවම වීම තුලින් පිරිවැය අවම කර ගන්න පුළුවන්. තරංකාරීත්වයට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර සේවකයන් වෙනුවෙන් දැරීමට සිදුවන අක්‍රීය පිරිවැය අවම කර ගන්න පුළුවන්. ඒ කියන්නේ නියමිත පරිදි නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යාමෙන් යන්ත්‍ර සේවකයන් නිකරුණේ ගත කරන්නේ ඔවුන් වැඩ කරනවා. යන්ත්‍ර සහ සේවකයන් වැඩ කළත් නොකළත් පිරිවැයක් දරන්න වෙනවා. ඒකට කියන්නේ ඒ වැඩ නොකර දරන පිරිවැයට කියන්නේ අක්‍රීය පිරිවැය. ඒක අවම කර ගන්න පුළුවන්. නිෂ්පාදවල ගුණත්වය ආරක්ෂා කර ගන්න පුළුවන්. අපද්‍රව්‍ය කළමනාකරණය නිෂ්පරිදි සිදුවීමෙන් ගැටලු මතු නොවීම කර්මාන්තය තුල අවසානයේ ප්‍රවාහන හා සැපයුම් සේවා නියමාකාරයෙන් පවත්වාගෙන යාමෙන් කර්මාන්තය තුල නායකයා බවට පත් වෙන්න පුළුවන්. එමනම් ප්‍රවාහනය නිපුණතාවයේ නිපුණතා මට්ටම් 3-4 අද අවසන් කරනවා. ඔබ සැමට ස්තුතියි.